උදාට මාව ඇහෙනවද? ඔව් හාමුදුරුවනේ. දැන් තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක් තෙරුවන් වේවා. සරණයි හාමුදුරුවනේ. සුබ සන්ධ්‍යාවක් හාමුදුරුවනේ. උදාට මම දැම්මා ඔයාලගේ ගෲප් එකට ගිය සතියේ අපි ප්‍රතිනද 38 වන පාඩම කරන්න මම ගෲප් එකට දැම්මා. පුතා ලියාගෙන ආවද? ඔව් හාමුදුරුවනේ. අපි නම් ගාථාව කියමුද? ගාථාව කියමුද? සබ්බේ බුද්ධානම් බලප්පත්තා පච්චේනාන බලං අරහන්තානංච තේජේන රක්කම් වන්දාමි සබ්බ. මම එකපාරක් කියන්නම්. බලන්න හොඳට. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානංච යං බලං අරහන්තානංච තේජේන රක්කම් බන්දාමි සබ්බසෝ. කියන බලන්න. සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේනානම් යං බලං අරහන්තානංච තේජේන රක්කම් වන්දාමි සබ්බසෝ. දැන් ඔයාලා පිරිත් නූල් එහෙම ගැට ගහලා තිනවා නම් ඔය ගාතාව කියලා තමයි හාමුදුරුවෝ ගොඩක් වෙලාවට පිරිත් නූල් ගැට ගහන්නේ. අහලා තිනවද? ඔව්. බලමු තේරුම මොකද කියන්නේ? එනක තේරුම බලන්න. මොකද කියන්නේ? සීල බුදුරජාන් වහන්සේලා ඥාන බලයටපත් වූය. උන්වහන්සේලාගේද පසේ බුදුරජාණන් වහන්සේලාගේද රහතන් වහන්සේලාගේද යම් බලයක් ඇද්ද ඒ තේජසින් ආත්පසින්ම ආරක්ෂාව සලසමි. එතනනේ තේරුම. බුදුහාමුදුරන්ගේ පසේ බුදුහාමුදුරන්ගේ රහතන් වහන්සේලාගේ ගුණ සත්‍යයයි. ඒ සත්‍ය බලයෙන් ඔයාලට සතක් වේවා කියලා තමයි මේ ගාථාවෙන් අපිට තේරුම පැහැදිලි වෙන්නේ. තේරුණා නේද? උත්තර වටිනා ගාථාවක් නේද? හරි. මෙන්න ගාථාව තමයි තේරුමක් ගන්න. දැන් මේක තියෙනවා අපේ පළවෙනි කොටුව නේද? මෙතන තියෙනවා මේක තේරුමුත් තියෙනවා. මෙන්න මෙතන අපේ පළවෙනි කොටුව මේක ලියාගත්තද පුතාලා? ඔව් හාමුදුරුවනේ ලියාගත්තා. එතන පොඩි වැරද්දක් තියෙනවා වුණාට මෙතන දෙකම බන්දාමි කියලා තියෙන්නේ. ඒක දැක්කේ නැද්ද ඔයා? දැක්ක හාමුදුරනේ ඊළඟට මම ඒක බන්දාම කළා තමයි ලිව්වේ හැබැයි. මොකක්ද එන්න ඕන මෙතනට? බන්දා බන්දාම ඇයි බන්දාම කියලා කියන්න ඕන? ඇයිනේ? ඒක බහුවචන නිසා. අද බහුවචනේ. මායන් ගන්න ඉන්නේ නේද? හොඳයි. එහෙම තේරෙන්න ඕන ඔයාලට හොඳේ. ඒකට අපි බලලා තමයි දැන් ලියන්නේ. මයන් තියෙන මෙතන අපේ උක්ත පදේ මයන්. ඒ නිසා අපි අනිවාර්යෙන්ම බන්දාම කියලා තමයි අවසන් කරන්න ඕන. ඒතර ඔන්න පොතේ වැරදුනට අපිට එහෙනම් වරද්දන්න බෑ නේද? මම හදාගන්න එක. අහං කියන්නේ මම සබ්බ බුද්ධානුභාවේන. ඒ කියන්නේ සියලු බුදුරයන් වහන්සේලාගේ ආනුභාවයෙන්. අහං මම සබ්බ බුද්ධානුභාවේන සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඊපස්සේ තුයිහං ඔබට තුයිහං ඔබට
ඊට පස්සේ රක්කං ආරක්ෂාව බන්දාමි සලස්වමි නැත්නම් සලසමි බන්දාමි සලසමි මම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් නුඹලාට නැත්නම් ඔබට රක්කං ආරක්ෂාව සලසමි අහං සබ්බ ධම්මානුභාවේන මම සියලු ධර්ම රත්නයේ ආනුභාවයෙන් තුයං ඔබට රක්කං ආරක්ෂාව බන්දාමි සලසමි. ඔයාලා ලියා ගන්න පුළුවන් නේද? වේගය වැඩිද? සබ්බ ධම්මානුභාවයෙන් කියන්නේ මොකක්ද හාමුදුරනේ? සියලු ධර්මයන්ගේ ආනුභාවය නැත්නම් සියලු ධර්ම රත්නයේ ආනුභාවයෙන් තුයං ඔබට රක්කං ආරක්ෂාව බන්දාමි සලසමි. ඊළඟට අහං මම සබ්බ සංඝානුභාවේන සියලු සංඝ රත්නයේ ආනුභාවයෙන් නැත්තම් සියලු සංඝයාගේ ආනුභාව සංඝයා කුඹ නිකන් ගෞරවය අඩුවේ වගේ නේද සංඝ රත්නයේ ආනුභාවයෙන් ඒක හොඳයි. කොට දැන් මෙතන සබ්බ සංඝානුභාවික හරිම තේරුම ගන්නවා නම් සියලු සංඝයාගේ අනුභවයෙන් තමයි. හරි. නමුත් ඒක නිකන් කැතයි වගේනේ. ඒ නිසා තමයි රත්නයක දැම්මේ. නැත්තම් අපි රත්නේට කියලා පාලි වචනයකුත් තියෙන රතනම් කියලා. ඒකට සබ්බ සංඝ රතනානුභාවයෙන් අපිට එහෙම දාන්නත් පුළුවන් හොඳේ. මේ නමුත් අර සංඝානුභවයෙන් කැතයි වගේ නිසා තමයි මේ සංඝ රත්නයේ අනුභවය කියලා දැම්මේ. හරි නේද? තේරුණා නේද ඔයාලට? තුයං ඔබට රක්කං ආරක්ෂා වන්දමි සලසමි. හරිද? ඊළඟට මයං කියන්නේ අපි පච්චේක බුද්ධානුභාවේන පසේ බුදුරජාණන් වහන්සේගේ වහන්සේලාගේ බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් පසේ බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් තුම්හාකං ඔබලාට නැත්නම් තොපට උඩේක ඔබට තුයං ඔබට මේක ඇවිල්ලා තුම්හාකං ඔබලාට බහුවචනේ රක්කං ආරක්ෂාව බන්දාම නෙමෙයි බන්දාම සලසමු පච්චේක බුද්ධානුභාවයෙන් කියන්නේ මොකක්ද හාමුදුරනේ? පච්චේක බුද්ධානුභාවයෙන් සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් හරි හාමුදුරනේ. හරි. ඊළඟට මයං අපි අරහන්තං ආනුභාවේන රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන්
තුම්හාකං ඔබලාට නැත්තම් තොපට රක්කං ආරක්ෂාව බන්දාම සලසමු. මං ඉස්සෙල්ලා කිව්වා රත්න මේ රත්නයට පාලි වචනයක් තුනකට මේ තියෙන වචනේ රත්නම් කියලා තියෙන්නේ. ඉතින් රත්නම් රතන හරි. එතකොට මයම් අපි රතනත්ත්‍යානුභාවේන රත්නත්‍රයේ ආනුභාවයෙන් නැත්නම් පුළුවන් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් කියලා කියන්නේ. එක්ක රත්නත්‍රයේ ආනුභාවයෙන් එක්ක ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් දෙකෙන්ම කියවෙන එකම අර්ථය රත්නත්‍රයේ ගොම්පාසේ තුන කියවෙනවා. ඒ රත්නත්‍රයේ ආනුභාවයෙන් නැත්නම් ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හරි ත්‍රිවිධ ගොම්පාසේ තුන කියවෙනවා. තුම්හාකං ඔබලාට තුම්හාකං ඔබලාට බහුවචන තුයියන් කියන්නේ ඔබට තුම්හාකං ඔබලාට මේක තිබ්බද අම්මාකං කියලා වචනයක් තිබ්බද මේක අදිනවනේ. තව වචනයක් තමයි මෙතන මේ මට එව්වා ගොඩක් දරුවෝ වාක්‍ය හදලා බොහොම හොඳයි කට්ටිය. සමහර වාක්‍ය හැබැයි ගැලපෙන්නේ මෙන්න මේ වචන නිසා. මේ කියලා තියෙනවා. මේ කෙනෙක් තේරුම මට තමයි. හැබැයි මේ සමහර තැන්වලදී අපි මේ දාන්නේ නැහැ. ඔකට කියනවා අපි වචනයක් මයිහං. මට කියනවා බා තේරුම අපි කියනවා මයිහං. මොකද කියන්නේ? මයිහං. හොඳයි. ඒ කියන්නේ තේරුම තමයි මට. මේ කෙනෙක්ත් මට තමයි. මොන සමහර තැන්වලදී අපි මේ දාන්නේ නැහැ. අපි දානවා මයිහං කියන වචන. ඒකත් ලියා ගන්න ඔය පොතනින්. හරිද ලියාගත්තද? එහෙමයි හාමුදුරනේ. නෑ නෑ අයියන් කියන්නේ. අම්මාකන් අපට මයියන් මට තුයිහං ඔබට තුම්හාකන් ඔබලාට ඊළඟටද ඔව් හාමුදුරනේ. ඊළඟ කොටුවට අපි යන්නේ නම් මේක
මොන මේ මයියන් ගාව මේ ස්පීල නෙමෙයි එන්න ඕන හල් කිරීම දරුවෝ. හොඳේ. එතන ස්පීල නෙමෙයි හල් කිරීම. මයියන්. හදා ගන්න එතන නෝට වැරදුනා පොඩ්ඩක්. හොඳේ. එතන මේ වගේ හල් කිරීම වෙන්න ඕන. එතකොට ඔන්න දෙවෙනි වාක්‍ය රටාව මොකද කියන සබ්බ බුද්ධානුභාවේන සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් තුයන් ඔබට නෑ තුයන් මෙතන ඇවිල්ලා ඔබගේ මෙතන ඇවිල්ලා මෙතන ඔබටනේ තිබ්බේ මෙතන වෙන වෙනස් වෙන තේරුම මෙතන ඔබගේ හරි මෙතන ඔබගේ සබ්බ දුක්ඛ විනාශ සබ්බ දුක් කියන්නේ සියලු දුක් සබ්බ දුක්ඛං සියලු දුක් හරි අත සියලු දුක සියලු දුක හරි සියලු දුක් හරි හරි විනාශසතු විනාශ වේවා විනාශසතු විනාශ වේවා විනාශ වේවා වෙත්වා නෙමෙයි විනාශන්තු ආවොත් තමයි විනාශ වෙත්වයි විනාශ වෙත් හොඳයි සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුභවයෙන් ඔබගේ සියලු දුක් විනාශතු විනාශ වේවා හරි හාමුදුරුවනේ. ඊළඟ එක සබ්බ ධම්මානුභාවෙන් සියලු ධර්ම රත්නයේ ධර්ම රත්නයේ අනුභවයෙන් නැත්නම් ධර්මයාගේ අනුභවයෙන් ධර්මයන්ගේ අනුභවයෙන් ඒකට මෙතන අර ධම්ම රතනං තිබුණා හරි නමුත් ධම්මානුභාවයෙන් කොම්පාසේ ධර්මයන්ගේ අනුභවයෙන් තමයි නිවැරදි වචන. හැබැයි නිකන් කැතයි වගේ. හරි. ඒක ඕනනම් සියලු ධර්ම රත්නයේ අනුභවයෙන් කියලා ලියන්න පුළුවන්. ධර්මයන්ගේ සියලු ධර්මයන්ගේ අනුභවයෙන් තුයිහං ඔබගේ හරි ඔබගේ සබ්බ බයෝ සියලු බය සියලු බිය නැත්නම් සියලු බය විනාශතු විනාශ වේවා හරි ඊළඟට සබ්බ සංඝානුභාවේන සියලු සංඝයාගේ ආනුභාවයෙන් තං පුළුවන් සංඝ රතනානුභාවයෙන් කියලා දාලා ධම්ම රතනානුභාවයෙන් කියලා දාලා සංඝ රතනානුභාවයෙන් සංඝ රත්නයේ අනුභාවය හරි ඔය ලස්සනයි ඉතින් අර නිකන් එකපාරට කියනවට වඩා සබ්බ සංඝානුභාව සංඝයාගේ අනුභවයෙන් තුයම් ඔබගේ සබ්බ රෝගෝ සියලු රෝග විනාශතු විනාශ වේවා
ලියාගත්තද? බුදුරුවනේ සබ්බ ධම්මානුභාවයෙන් කියන්නේ මොකද්ද? සියලු සියලු ධර්මයන්ගේ ආනුභාවයෙන්. සියලු ධර්මයන්ගේ ආනුභාවය. එතනත් තිබ්බ ඒකම තමයි. ඉතින් හරි හාමුදුරුවනේ. නේද? සබ්බ සංගානුභාවයෙන් සියලු සංඝයාගේ ආනුභාවයෙන් සියලු සංඝයාගේ ආනුභාවයෙන් තුයං ඔබගේ සබ්බ රෝගෝ සියලු රෝග විනස්සතු විනාශ වේවා. හරි. ඊළඟට හරිද? ඊළඟ එක රතනත්ත්‍යානුභාවයෙන් රතනත්‍රයේ ආනුභාවයෙන් නැත්තම් මොකද? සියලු ත්‍රිවිධ රත්නයේ බොහොම හොඳ. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් එක්ක රතනත්‍රය එක්ක ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හරි. ත්‍රිවිධ රත්න අනුභවයෙන් තුයන්නේ තියෙන්නේ. තුම්මහා කන්නේ. තුම්මහා කන්. ඔබලාගේ නේද? ඔබලාගේ අරක ඉස්සර තුයිහන් ඔබගේ තුම්මහා කන් මෙතන තියෙන කොහමද? ඔබලාගේ සබ්බන්තරාය සබ්බන්තරාය සියලු අන්තරාවන් සියලු අන්තරාවන් සියලු අන්තරාවන් හරි සියලු අන්තරාවන් සබ්බන්තරාය සියලු අන්තරාවන් අනතුරු සියලු අන්තරාවන් ඊපස්සේ විවජ්ජන්තු විවජ්ජතු නෙමෙයි තියෙන විවජ්ජන්තු බහුවචනෙන් තියෙන්නේ. එහෙනම් මොකක්ද තේරුම? දුරු වෙත්වා දුරු වේවා නෙමෙයි දුරු වෙත්වා විවජ්ජන්තු බහුවචනෙන් තියෙන්නේ. දුරු වෙත්වා හරි
ඊළඟට ජින සාවකානුභාවේන ජින සාවකානුභාවේන ජින කියන්නේ කවුද? කවුද ජින කියන්නේ? නැද්ද? ජින කියන්නේ බුදුහාමුදුරුවෝ. ශ්‍රාවකයෝ නෑ. ජින විතරයි මං ඇහුවේ. ජින කියන්නේ බුදුහාමුදුරුවෝ. ජින. හරි. කොට ජින ශාවකානුභාවේන බුද්ධ ශාවකයන්ගේ ආනුභාවයෙන් ජින ශාවකානුභාවේන බුද්ධ ශාවකයන්ගේ ආනුභාවයෙන් තුම්මාකං ඔබලාගේ තුම්මාකං ඔබලාගේ සබ්බූපද්දවා සියලු උවදුරු සබ්බූපද්දවා සියලු උවදුරු නැත්නම් උපද්‍රව සියලු උපද්‍රව නැත්නම් සියලු උවදුරු හරන්තු හරතු නෙවෙයි තින්නේ හරන්තු බහැර වෙත්වා බහුවචන බහැර වෙත්වා अंतिम वाक्य कोटुवे पिटकत्तयानुभावेन त्रिपिटकये आनुभावयेन् तुम्हाकं ඔබලාගේ සබ්බ ගහ දෝසා සියලු ග්‍රහ දොස් දෝසා බහුවචන සියලු ග්‍රහ දොස් සබ්බ ගහ දෝසා සියලු ග්‍රහ දොස් හරන්තු බහැර වෙත්වා ඒ ඔක්කොම ලියාගත්තද ප්‍රශ්න මොකක්ද තියෙනවාද? නෑ දැන් ඔයාලට ඕනම් පුළුවන් වාක්‍ය හදන්න නේද? හරි. ලස්සන වාක්‍ය හදන්න. හදලා මට එවන්න. බුදුරණන් ජින ශාවකානුභාවේන කියන්නේ මොකද්ද? ජින ශාවකානුභාවේන බුද්ධ ශාවකයන්ගේ ආනුභාවයෙන් බුද්ධ ශාවකයන්ගේ ආනුභාවයෙන්
තුම්මහාකම් නුඹලාගේ සබ්බූ පද්දවා සියලු උවදුරු හරන්තු බැහැර වෙත්වා. ඊට පස්සේ පිටකත්ත යානුභාවේන ත්‍රිපිටකයේ ආනුභාවයෙන් තුම්හාකම් නුඹලාගේ සබ්බ ගහ දෝසා සියලු ගහ දොස් බැහැර වෙත්වා හරන්තු. හරි හාමුදුරනේ. හරි නේද? එතන තියෙනවා අපි තේරුම්. ඔන්න අපි දැන් කරා ආරක්ෂක ගාථා නිවැරදි සජ්ජායනා කරා. එක දෙක වාක්‍ය රටා තේරුම් අරන් ලිව්වා. ඊට පස්සේ ඔන්න දැන් ඔයාලට වාක්‍ය ලියන්න තියෙනවා මෙතනින් කොටස් වලින්. ආයන්නෙන් කොටස් වලින් වාක්‍ය ලියන්න කියනවා. ඊට පස්සේ මොකද කියන්නේ? ඊට පස්සේ තියෙනවා මෙතන. පාලි වාක්‍ය සුදුසු සිංහල වාක්‍ය ගලපන්න. හරිද? පුතා ලිව්වද එහෙම වාක්‍ය? ඔව් හාමුදුරුවනේ. කියන බලන්න ලියපු පළවෙනි වාක්‍ය එහෙනම්. මං අහං සබ්බ මම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔබට ආරක්ෂාව සලසමි. බොහොම හොඳයි. ඒක තමයි උත්තරේ. තව උත්තරයක් ලියපු දරුවෙක් ගැන වෙනස් පිටරා වෙනස් උත්තරයක් ලියපු දරුවෙක් ඉන්නවද? හොඳට බලන්න මෙන්න අහං එකයි බන්දාමි සලසමි කියන එක හරියටම වෙලා තියෙන්න ඕන. ඒතර ඔන්න තේරුම කියන්නම්. අහං සබ්බ බුද්ධානුභාවයෙන් මම සියලු බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවයෙන් තුයිහම් ඔබට රක්කං ආරක්ෂාව වන්දාමි සලසමි. හරි නේද? දෙවෙනි වාක්‍ය කියන්න බලන්න. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබට සියලු රෝග විනාශ වෙත්වා. තොපගේ ඔබගේ එතනදී ඔබගේ වෙන්න ඕන. කොහොමදයි? ත්‍රිවිධ රත්නයේ ඔබගේ මම ලිව්වේ තොපගේ කියලා. ඔබගේ වෙන්න ඕන. ඔතන ඔබට වෙන්න බෑ. අපිට තොපගේ තොපගේ බෑ. තොපගේ බෑ. තුම්මහා කංගන තොපගේ වුණා පස්සේ. බහුවචනේ. හරි. බෑ තොප කියන්නේ අනුක්ත වචනයක් නේද? කමන්න මේ නුඹගේ කියලා දාගන්නකො. ඒතකොට ලේසි කොහොමද එකයි? එතකොට ඔන්න ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් නැත්නම් රත්නත්‍රයේ ආනුභාවයෙන් නුඹගේ ඔබගේ අන්නවුල ඔබගේ නුඹගේ අවුල සබ්බ රෝගා සියලු රෝග විනාසන්තු නෙමෙයි විනාසන්තු විනාශ වෙත්වා. එහෙමද කිව්වේ? විනාසන්තු විනාශ වෙත්වා. ඊළඟ වාක්‍යය බලන්න. වැදුනාට කමක් නැහැ. වහන්සේලාගේ අනුභව බලයෙන් තොපගේ ආරක්ෂාව සැලසමු. එතන ඔබට වෙන්න ඕනේ. ඔබගේ ආරක්ෂාවක් කමක් නැහැ. නමුත් මේ පොතේ තියෙන තොපට කියන්නේ. ඔව් නේද? හාමුදුරුවන්ට පොතේ තියෙන තොපගේ. පොතේ තියෙන තොපට කියන නේද? ඒක තමයි ප්‍රශ්නේ. කමක් නැහැ කමන්නේ. හරි. පොත බලන්න මම උත්තර ගාමයි මේකේ. ඒක තේරුම් බලන්න මම උත්තරේ. එතකොට මොකද කිව්වේ අපි මයන් අපි අරහන්තං රහතන් වහන්සේ තේජේන රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් තේජසින් නෙමෙයි
එතන අරහන්තානං තේජේන සාමාන්‍යයෙන් තේජේන කියන්නේ තේජසින්. හරි. තේජේන කියන්නේ තේජසින්. භාවයෙන් කියන එක වැරදිද? නෑ හරි හරි ඒකත් හරි. තේජ. ඔව්. තේජේන කියන එකේ යටි අර්ථයක් තියෙනවා ආනුභාවය කියන. ඒ නිසා තමයි එහෙම ලියලා තියෙන්නේ. ඒකට ඔයාලා සමහරවිට ඔයාලා මේ වගේ වාක්‍ය එන්න පුළුවන් විභාගයට. ඒකට ආනුභාවයෙන් නෙමෙයි තියෙන්නේ තේජෙන් කියන. ඒකට බය කරන්න වගේ දාන්න පුළුවන් ඔයාලා. ඒකට ලියන්න බය නැතුව ඒකට මයන් අපි ආරහන්තං තේජේන රහතන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔයාලට මතක නම් තේජසින් කමක් නැහැ ලියන්න. තුම්මාකම් ඔබලාගේ නෑ මොකද්ද? ඔබලා මයන් අපි රහතන් වහන්සේලාගේ අනුභවයෙන් ඔබට ආරක්ෂාව සැලසෙන. හරි. ඔව්. ඔබට ඔයාලා කැමති නම් ඔබගේ දාන්න. හරිද? එක්ක ඔබට එක්ක ඔබගේ දෙකම කැළපෙන අවුලක් නෑ. රක්කං ආරක්ෂා බන්දාම සලසමු. සලසමු බන්දාම බහුවචන කියන්න ඕන මයන් තියෙන්නේ. හරි නේද? ආරක්ෂාව සලසමු. උඹලාට පොතේ මොකක්ද තියෙන්නේ? ඔබට ඔබගේ නැත්නම් ඔබගේ හරියට දාන වාක්‍ය වඩා හොඳයි. උඹලාට ඔබට බෑ. ඔබලාට බහුවචනෙන් තියෙන තුම්හාකන් හරි නේද? ඔබට කියන එක දාන්න බැරිද? ඔබට බෑ. තුම්හාකන් බහුවචනෙන් ඔබලාට එහෙම. තුම්හාකන් ඔබලාට. අපි හයිකම මේ බලන්න ඕන නැත්නම් වැරදිද? හරි නේද? ඊළඟ වාක්‍ය කියන්න බලන්න. බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔබලාට සියලු උපද්‍රව බැහැර වෙත්වා. එතන ඔබලාට හරියන්නේ නැහැ. ඔබලාගේ. හොඳයි. ඔබලාගේ. වාක්‍ය පොඩ්ඩක් බලන්න කොහොමද ගැලපෙන්නේ කියලා. අපි සමහර වාක්‍යවලදී හදන්න වෙන වාක්‍ය. මෙතන ඔබලාට තොපගේත් හරි. තොපගේ, ඔබලාගේ, නුඹලාගේ ජින ශාවකානුභාවයෙන් බුද්ධ ශාවකයන්ගේ ආනුභාවයෙන් නේද? ශාවකයන් වහන්සේලාගේ ආනුභාවයෙන් කොහොමද කමක් නැහැ. බුද්ධ ශාවකයන් වහන්සේලාගේ ආනුභාවයෙන් නැත්නම් බුද්ධ ශාවකයන්ගේ ආනුභාවයෙන් තුම්හාකම් ඔබලාගේ නැත්නම් නුඹලාගේ නැත්නම් තොපගේ සබ්බෝ පද්දවා සියලු උවදු හරන්තු බැහැර වෙත්වා බහුවචන කියන්න ඕන. හරන්තු බැහැර වෙත්වා. හරි නේද ඔයාලගේ? හතරෙන් හතරම හරිද? ඔව් හාමුදුරුවනේ. හාමුදුරනේ මේවා පාලියට නගන්න අන්න ඒවත් මන් ලිව්වා. මොනවාදී අසනේ පුතයිනේ. ඕන හොඳයි. බලමු ඉතින්. මේවා පාලියට නගන්න. දේශී නේද? කතා කරා මේවා. කියන බලන බුද්ධ ශාවකයන් වහන්සේලාගේ ආනුභාවයෙන් ඔබගේ සියලු උවදුරු බැහැර වේවා. ආයි වචන තියෙනවා. ජීවිතාවකානුභාවය තුලියම් බුද්ධ සාබව කරන්තු. බලවද? අයිම කියන්නේ මෙසරේ දින ශාවකානුභාවේන තුයිහං සබ්බු පද්දවෝ කරන්තු. මම කිව්වා හොඳට බලන්න කියලා. එන්න මෙතන ඒක වචනෙන් තියෙන්නේ. අනවැරදි. කොහොමද යන්න ඕනේ නම්
ජින ශාවකානුභාවේන තුයිහං සබ්බූ පද්දවා. ඒක හරි. බුදු ශාවකයන් වහන්සේලාගේ අනුභවයෙන් සියලු උවදුරු. ඒක හරි. මොකක්ද තියෙන්නේ? බහැර වේවා. එහෙනම් කොහොමද? හරතු නැත්තම් බහැර වේවා. ඔව් හරතු තමයි. ඔතන තියෙන එක තමයි. අරන්තු කියලා තියෙන පොතේ ඒ කියන්නේ බහැර වෙත්වා. ඒක වචන වෙලා හරතු. හරි නේද? මම ඉස්සෙල්ලා වචන කිව්වා. හරිද? ඒක හරි වචන. හාමුදුරුවෝ. හාමුදුරනේ බහැර වේවා කියන්නේ හරතු කියන එකද? ඔව් හරතු. රයන්න රයන්න තු යන්න. හරතු. තු යන්න හොඳේ හරකු නෙමෙයි. අර ගොනාට කියන වචන නෙමෙයි. හරතු තු යන්න. හරි හා. ඊළඟ දෙවෙනි වාක්‍ය කියන්න බලන්න ඔයාලා හදපු. අහං සබ්බ බුද්ධානුභාවේන තුන්හාකන් රක්කන් බන්දාමි. තුන්හාකන් වෙන්නේ කොහොමද? ඔබට නුඹට නෙති. අන්න චුට්ටක් කරලා ඉතින් කොහොමදයි කමන්නේ? කරදෙන්න ඕන. හරි. එහෙම. එහෙම තමයි ඉන්න ඕන. ඉතින් වැඩි හදාගමු. වාක්‍යය හරි. එන්න මෙතන චුට්ටක් අවුල්. හරි. මොකක්ද දෙන්න ඕන? මම අහං සබ්බ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුභවය සබ්බ බුද්ධානුභාවේන නුඹට තුයිහං බලහර තමයි තුන්හා හරි තුයිහං අතක දර ඉස්සර වාක්‍යෙත් මේ තුයිහං ඔබට නේද තුන්මාකම් ආව තමයි බහුවචන උඹට තුයිහං සබ්බෝ පද්දවා නේද sorry දෙක නේද දෙවෙනි වාක්‍ය නේද වෙනවා උඹට සබ්බෝ පද්දවා sorry තුයිහං රක්කම් ආරක්ෂාව රක්කම් ආරක්ෂාව සලසමි බන්දාමි අහං සබ්බ බුද්ධානුභාවේන තුයිහං රක්කං බන්දාමි හරි නේද අහං සබ්බ බුද්ධානුභාවේන තුයිහං රක්කං බන්දාමි හොඳයි ඔයාලට ඒ වගේ වාක්‍ය හදාන්න පුළුවන් කියන්නේ හොඳ ගොඩාක්ම හොඳයි හරි ඊළඟ තුන්වෙනි වාක්‍ය කියන බලන්න ලියුව එක මහියං අරහන්තානං ආනුභාවේන තේජන තුහියං රක්කං බන්දාමි. ඒක හරි. ඒක ඔක්කොම හරි. මයං අරහන්තං තේජේන නැත්තම් අන්න. අවදීන තේජන තේජසින් තේනව නේද? අන්න. මං කියවේ උඩ තිබ්බ කියලා තේජන කියන්නේ තේජසින් කියලා. එතකොට මේ අපි රහතන් මයං අරහන්තානං තේජේන රහතන් වහන්සේලාගේ තේජසින් ඔබට තුයිහං රක්කං ආරක්ෂාව බන්දාම සලසමු ඒක හරිනේ ඔක්කොම මයං අරහන්තානං තේජේන තුයියං රක්කම් බන්දාම අන්තිම වාක්‍ය නේද හතරවෙනි එක කියන බලන හදපු එක ආයිමත් කියන්නකෝ හාමුදුරුවනේ. මම බෝඩ් එකේ ලියනවා නැත්නම් කියන පොළ ලියන්න පුළුවන් නේ මයං අරහන්තානං තේජේන මයං අරහන්තානං තේජේන මයං අරහන්තානං තේජේන තුයිහං රක්කම් බන්දාම
තුයං රක්කං බන්දාම මයං අරහන්තානං තේජේන තුයං රක්කං බන්දාම හරි නේද? හරි හාමුදුරුවනේ. ඊළඟ හතරවෙනි වාක්‍ය අපිට තියෙන්නේ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබගේ සියලු රෝග විනාශ වේවා. වේවා ඒක වචනෙන් තියෙන්නේ. ආගෙන බලන්න. රතනත්තයානුභාවෙන තුයන් සබ්බ රෝගෝ විනස්සතු. බොහොම හොඳයි උත්තරේ හරි. හොඳ අපි කියන්නේ රතනත්තයානුභාවේන තුයං සබ්බ රෝගා විනස්සතු. බොහොම හොඳයි. මෙතන රෝගා නෙමෙයි රෝගෝ වෙන්න ඕන නේද? රතනත්තයානුභාවේන තුයං සබ්බ රෝගෝ විනස්සතු. අයම වෙන්නේ ඇයි මෙතන තියෙන්නේ මේ රෝග කියලානේ. හැබැයි බහුවචන පැත්තත් අපිට ගන්න පුළුවන් නේද රෝග කිව්වම පස්සේ. හාමුදුරේ මල්ලිවේ සබ්බ රෝගෝ කියලා. රෝගෝ කියන නේද? අපිට මෙතන රෝගෝ කරන්න අප රෝගා කරන්නත් පුළුවන්. බහුවචන ස්වරූපයෙන් ගන්නත් පුළුවන්. රෝගය රෝග. හොඳයි. ඔයාලා කැමති වචනයක් දාන්න. එතකොට රතනත්‍යානුභාවයෙන් තුයං සබ්බ රෝගෝ විනස්සතු එක්ක රෝගා විනස්සතු. හොඳයි. එහෙම කියන්නේ මේ රෝග කියලා හඳුන්වන්නේ ඒක වචනද බහු වචන කියලා හරියටම හිතාගන්න බැරි නිසා තමයි මම එහෙම කිව්වේ. සීල රෝගෝන් පස්සේ බහු වචනෙන් වගේ නේද? එතකොට කමන්න ඒක වචනෙන් හරි කමන්න. සීල රෝග හරි. පොතේ තින්නේ රෝගෝ කියලා නේද? කමන්න. ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබගේ සියලු රෝග විනාශ වේවා. ඒක වචනෙන් රතනත්‍රයේ ආනුභාවයෙන් තුයං සබ්බ රෝගෝ විනස්සතු. හරි පොතේ තියෙන රෝගෝ කියන්නේ නැත්තම් රෝගා වඩා හොඳයි. සියලු රෝග කියලා තියෙනවා. හරි බහු වචන තියෙන්නේ. හරි. මේ පාඩමත් එහෙනම් අපේ ඉවරයි. එතකොට 8 වසරේ පාඩම් ඔක්කොම ටික අවසానයි. අපි මොකද කරන්නේ? අපි 9 වසරේ පාඩම් ටිකක් කරනවද? පුතාලා මොකද කියන්නේ? කරමු හාමුදුරුවනේ. කරමු හාමුදුරුවනේ. අපි අර මේ මන් දුන්න චූටි වැඩක් කරන්න කියලා ඔයාලට වෙලාව ඉවරද? දැන් 33යි හැබැයි. දැන් පන්තියක් තියෙනවද? අර මම කිව්වා මේ අපේ වචන ටිකක් විභක්ති වල වචන ටිකක් මම දීලා ඇති ඔයාලට නේද? මෙන්න මේ වචන ටික පුතාලා ලිව්වද නැද්ද? ලිව්වේ නැද්ද? දෙවෙනි කොටස පාලියට නගන්න ඕන කොටස නැද්ද ලිව්වේ? ඒක හාමුදුරුවනේ ටිකක් ලිව්වා. මේ එහෙනම් අපි ලබන සතියේ නම් බලමු එහෙනම් ඒ ටික. හොඳේ. එහෙනම් මතකතුව කරගෙන එන්න. මේ මෙතන අර බුද්ධ ශබ්දේ ගත්තනම් අපේ බුද්ධ ශබ්දේ කාට මතක ඇති. ඒක ගත්තනම් මේ ගොඩාක් ලේසි. බුද්ධ ශබ්ද. ඉතින් බුද්ධ මේ ශබ්දයයි ඒක තේරුම. බුදුරජ බුදුවරු මේක පාඩම් කරගන්න මතක ඇතුව උතර පාඩම් කරගත්තම අපිට එකපාරටම මේක දාන්න පුළුවන් මොන විභක්තියද කියලා. පොත්වල ඉන්න ඕනේ. මේකෙන් ඉක්මනින් ගන්න පුළුවන් ලකුණු ටික. හරි. මෙතන තියෙනවා දැන් ඔතන තිබ්බේ
පළවෙනි වචනේ මොකද්ද? දෙවියාගේ. දෙවියාගේ. එතකොට මෙතනින් බලන්න දෙවියාගේ. දෙවියන්ගේ බහුවචන නෙමෙයි දෙවියාගේ. ඒක වචනේ තිබ්බේ උට. දෙවියාගේ. ඒ වගේම බලන්න මෙතනින් කොහෙද ඒ වගේක් තියෙන්නේ කියලා. හරි. දෙවියාගේ. ගේ. එදින් බුදුරජගේ. එන්න නේද? එහෙනම් චාට්ටි. එහෙනම් චාට්ටි බුදුරජගේ නම් මේ වගේ වචනයක් තව කොහෙද තියෙන්නේ? දැන් දෙවියට මොකද්ද කියන්නේ? බුදුහාමුදුරන්ට ඔන්න බුද්ධ කියන කෑල්ල අයින් කළා. ඊපස්සේ දේව කියන කෑල්ල දැම්මා. දේවස් දෙවියාගේ. එහෙනම් නේද? ඔව් හාමුදුරුවනේ. ඔතේ මේන් සරේ හාමුදුරුවනේ ඔව්. ඒ අභ්‍යාසයේ ආය ගෲප් එකට දානවද? මං ආයෙත් දාන්න. දැන් 9 වසරේ මම පාඩමෙන් පොත් මේ ටිකක් දාන්නම් එහෙනම් ඔයාලා බලහත් කරගෙන එන්න. එහෙනම් අදට එහෙනම් මෙතනින් නවත්තනවා. කාට මොකද ප්‍රශ්න තියෙනවද? නෑ හාමුදුරුවනේ. නෑ හාමුදුරුවනේ. බලමු මේ වාක්‍ය හදලා මේ විවිධ වාක්‍ය හදලා මට එවන්න. මම බලන්නම් කොහොම හොඳයි. එහෙනම් හැමදෙනාටම පෙරවන් සරණයි. ඔබ සන්ධ්‍යාවක් වේවා. පෙරවන් සරණයි හාමුදුරුවනේ. සුබ සන්ධ්‍යාවක් හාමුදුරුවනේ. සුබ රාත්‍රී.